උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉදිරිවීර ගුණසේකර. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. රටේ වත්මන් දේශපාලනික ආර්ථික සමාජ තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමා සහ මහානායක හිමිවරුන් අතර සාකච්ඡා. ලබන මාසයේදී කොවිඩ් ප්‍රතිශක්තිකරණයෙන්වත් මාත්‍රා ලක්ෂ 65ක් දිවයිනට. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් එන්නත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව. මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 2,50,000ක්මයි. පළාත් අතර ධාවනය කරන බස් රථ සංඛ්‍යාව හෙට සිට ඉහළට. ලෝපුරා කොවිඩ් මරණ 39,31,000ක්. බ්‍රසීලය දැඩි අවදානම් තත්වයක. එංගලන්තේ හමුවේ ශ්‍රී ලංකාව යලිත් අසරණ වෙයි. සමස්ත තරඟාවලියම ජය එංගලන්ත කණ්ඩායමට. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ පස්වරුවේ මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේදී දළදා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තේය. දළදා මාලිගාවට ගිය ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ දේවඩ නිලමේ නිලංග දෑල මහතා විසිනි. අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මල්වතු මහා විහාරයට ගොස් මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදක සුවදුක් විචාලය. උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කොට ජනාධිපතිතුමාට ආශිර්වාද කළහ. මල්වතු පාර්ශව අනුනායක පූජ්‍ය දිමුල් කුමරේ විමල ධම්ම ස්වාමින් වහන්සේ බැහැතුළු ජනාධිපතිතුමා උන්වහන්සේ සමග සුහද කතාබහක නිරත විය. ශ්‍රී ලංකා නාවික හමුදාව එහි ඉදිකරන සංඝවාසය ජනාධිපතිතුමා නිරීක්ෂණය කළේය. මල්වතු පාර්ශව අනුනායක ආචාර්ය පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමින් වහන්සේ බැහැතුළු ජනාධිපතිතුමා උන්වහන්සේගෙන්ද ආශිර්වාද ලබා ගත්තේය. රටේ වත්මන් දේශපාලනය සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳව තොරතුරු රැසක් පිළිබඳව මහානායක හා අනුනායක ස්වාමින් වහන්සේට මෙහිදී ජනාධිපතිතුමා පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරයි. ලබන සැප්තැම්බර් මාසය වන විට කොවිඩ් ප්‍රතිශක්තිකරණයෙන්වත් ලක්ෂ 210ක් ආනයනය කෙරේ. සයිනෝෆාම්, සිනොවැක් හා ස්පුට්නික් V ඇතුළු එන්නත් මෙසේ ආනයනය කරන බව රාජ්‍ය කියයි. ඉන් ලක්ෂ 65ක එන්නත් ලබන මාසයේදී ලැබීමට නියමිතයි. තවත් එන්නත් ලක්ෂ 90ක් අගෝස්තු මාසයේදී ලැබෙනු ඇත. සැප්තැම්බර් මාසයේදී තවත් ලක්ෂ 30ක් මෙරටට ආනයනය කෙරේ. මෙරට ජනගහනයෙන් ලක්ෂ 130කට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම රාජ්‍ය අපේක්ෂාවයි. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම වේගවත් කෙරේ. ඒ සඳහා රජයේ සෑම ප්‍රධාන රෝහලක්ම එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමටද පියවරගෙන ඇත. ලබන සඳුදා සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක බව රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ අතර කොළඹ නගර සීමාවේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 50%කට පමණ කොවිඩ් ප්‍රතිශක්තිකරණයෙන් අත් ලබා දී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් 40%ක් පමණද එන්නත් කර තිබේ. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් එන්නත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව සිදු කරන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුනි මහතා කියයි. කොවිඩ්-19 වෛරසය ආසාදනය වූවන් 1801 දෙනෙකු ඊයේ වාර්තා විය. ඒ අනුව දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරු වලින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,43,787ක් බව රාජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහන් සමරනායක මහතා නිවේදනය කරයි. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,51,727කි. වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලින් 2,172 දෙනෙකු ඊයේ දින තුල රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,16,840ක් දක්වා ඉහළ ගොස් ඇත. වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,905කි. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. සතුන්ගෙන් මිනිසුන්ට කොවිඩ් රෝගය වැළඳෙන බවට මෙතෙක් විද්‍යාත්මකව තහවුරු වී නොමැති බව රාජ්‍ය පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ ලේකම් වෛද්‍ය නුවන් හේවාගමගේ මහතා පවසයි. ඒ හේතුවෙන් අනිසි බියක් ඇති කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව හෙතෙම පෙන්වා දෙයි.
මාධ්‍ය මගින් වාර්තා කරා වවුලන්ටත් කොරෝනා කියලා ප්‍රවෘත්තියක් රටේ මහජනතාව බියටපත් වෙලා තියෙනවා. ඉතින් සතුන් තුල කොරෝනා වෛරසය තිබීම කියන්නේ ඉතාමත් සාමාන්‍ය දෙයක්. දැනට ලෝකේ සොයාගෙන තියෙන සතුන් තුල තියෙන පවතින කොරෝනා වෛරස් ප්‍රභේද වලින් මිනිසුන්ට කොරෝනා වෛරසය ආසාදනය වෙනවා කියලා කොහෙවත් වාර්තා වෙලා නැහැ. පළාත් අතර ධාවනය කරන පෞද්ගලික බස්වත හා ලංගම් බස්වත ප්‍රමාණය වැඩි කෙරේ. හෙට දිනේ සිට ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා පවසයි. සෞඛ්‍ය නීති රීතිවලට පටහැනිව මගින් ප්‍රවාහනය කරන බස් රථවලට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා කියයි. යම් පැමිණිලි ප්‍රමාණයක් ලැබුණා. පොලිසිය මේ ගැන විමසනකොට යම් ප්‍රමාණයක් අත්අඩංගුවට අරගෙනත් තිබුණා. යම් ප්‍රමාණයකට නීතිමය කටයුතු කරලා තිබුණා. ඒ වගේ මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරී වෙත එයාගේ බලපත්‍ර අත්හිටුවීම සඳහා පොලිසිය මගින් යොමු කරපු යම් ප්‍රමාණයකුත් තිබුණා. එහෙම තිබුණත් යම් ස්ථානවල බස් රථවල අධික ලෙස මගින් ගෙන යාම වාර්තා වෙලා තියෙනවා කියන කාරණේ අපිටත් වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා සඳුදා දිනේ සිට අපි නැවත දැනුම් දීමක් කරනවා පොලිසියට ප්‍රධාන මාර්ග අතුරු මාර්ග මේක අතුරු මාර්ග ආශ්‍රිතව සිද්ධ වෙලා තියෙනවා කියලා තමයි අපිට වාර්තා වෙලා නිසා ප්‍රධාන මාර්ග වගේම අතුරු මාර්ග ආශ්‍රිතව තදබල ලෙස මේ නීතිය ක්‍රියාත්මක කරන්න අපි රථවාහන පොලිසියට දැනුම් දෙනවා. කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධින් පුළුල් අවධානයක් යොමු කළ යුතු බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි. ළමයින්ට සිදුවන ඕනෑම ආකාරයේ හිංසනයක් සම්බන්ධින් ක්ෂණික දුරකථන අංක 1929 මත පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. පැය 24 පුරා සිංහල දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් ළමා උපයෝජන පැමිණිලි බාර ගැනීමට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විශේෂ පොලිස් විමර්ශනයක කටයුතු කරයි. ගත වූ වසර තුල ළමා අපයෝජන පැමිණිලි 8165ක් එම අධිකාරියට වාර්තා වී ඇත. වැඩිම අපයෝජන සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 1134ක් ලෙස එය සටහන් වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක ගම සමග පිළිසඳර වැඩසටහනකදී ලැබුණු ඉල්ලීමක් ක්‍රියාවට නන්බමින් පදවි ශ්‍රීපුර රෝහල මූලික රෝහලක් බවට පත් කෙරේ. ත්‍රිකුණාමලය ගෝමරන් කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේදී පැවති ගම සමග පිළිසඳර වැඩසටහනේදී ප්‍රදේශීය වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් මෙම රෝහල සංවර්ධනය කර දෙන ලෙස ප්‍රදේශවාසීහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව වකුගඩු රෝගීන්ට නවීන තාක්ෂණ ආධාරයෙන් ප්‍රතිකාර කළ හැකි රෝහලක් ලෙස පදවි ශ්‍රීපුර රෝහල සංවර්ධනය කිරීමට තීරණය කෙරිණි. ග්‍රාමීය මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ. ඒ අනුව ඉවතලන කැලිකසල භාවිතෙන් විද්‍යාත්මක පදනමක සිට කාබනික පොහොර නිෂ්පාදනය කරන බව රාජ්‍ය අමාත්‍ය මොහන්ද සිල්වා මහතා පවසයි. පවුල් 31,000කට පමණ නව ව්‍යාපෘතීන් ආදායම උත්පාදනය කරන බව හේතුම පෙන්වා දෙයි. ජාතික ගුවන්විදුලි කන්නාඩි වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙන්නේ අධිපරිභෝජනය හා අපේ ආහාර රටාව නිවසේ ආර්ථිකයට කරන බලපෑම සම්බන්ධවයි. හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් නිමල් කරුණාසිරි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැඩසටහනේ සම්පත්දායකයෝ වෙති. වෙළඳ සිටි FM සහ සියලුම ප්‍රාදේශීය සේවා ඒකාබද්ධව පෙරවරු 7 සිට වැඩසටහන ප්‍රචාරය කෙරේ. නාඩි වැටෙන මිනිසුන්ගේ බුද්ධියට අමතන කන්නාඩිය පිටරට සිරිතට දිවදික් කරන අද සිංහල කලු සූදා කන්ටලන්දින්ට පිටරටින් එන තුරු මූදට දතනිය වන්නා පොහොර හිඟය රසායනික පොහොර භාවිතය ආහාර හිඟය දරිද්‍රතාවය සහන මල්ල අපේ පරිභෝජන රටාව නිවැරදි කරගත හැකිද? අපේ ගමේ කෙල්ලෝ කොල්ලෝ එක්රොක් වෙනවා කයිවරුව නෙවෙයි ඔන්න රට ගැන හිතුවා 18 හැපුව විටම ආයෙත් හබලා පුරන් කුඹුරු සේරම ටික අස්වස්දනවා දන් දෙනවා දන්සල් දෙනවා ගමේ තියෙන පොලිතින් ටික උන්න හිදිනවා කල්ලතෝනි කපපු කැලේ පැල සිටවනවා ඒත් අනේ උන් සතයක් ඉල්ලුවේ නැතුවා. ජූනි 27 වෙනිදා ඉරිදා උදේ 7ට සියලුම ජාතික නාලිකා සහ ප්‍රාදේශීය නාලිකා ඒකාබද්ධව කන්නාඩිය ප්‍රමුඛ පුවත
ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරන වෙබ් අඩවි 2000ක් බුද්ධ්‍යංශ හඳුනාගෙන තිබේ. ඉන් වැඩි සංඛ්‍යාවක් මෙරට සිට ක්‍රියාත්මක වේ. රාජ්‍ය දේශපාලඥයින් වාජ්‍ය නිලධාරීන් ප්‍රභූන් ඇතුළු සමාජයේ ඇතැම් පුද්ගලින්ට මෙම වෙබ් අඩවි මගින් අපහාසාත්මක ප්‍රචාර සිදු කරන බවට හඳුනාගෙන ඇත. ඊට අනුග්‍රහය දක්වන ආයතන හා පුද්ගලින් පිළිබඳව තොරතුරු හෙළි වී නොමැත. මෙවැනි වෙබ් අඩවි අකර්මණ්‍ය කිරීම සඳහා නව නීති හඳුන්වා දීමටද පියවර ගැනේ. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. ඉදිරි දින කිහිපය තුළද පළාත් අතර පොදු ප්‍රවාහන සේවාවලට ඉඩ නොදෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. COVID-19 වෛරසය රටපුරා ව්‍යාප්ත වීම තවදුරටත් පාලනය කිරීම මෙහි අරමුණයි. අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන නිලධාරීන් සඳහා පමණක් බස් රථ හා දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කෙරේ. පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී අනිවාර්යෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. විදෙස් පුවත්. ඊයේ දින තුල ලෝපුරා COVID-19 වෛරසය ආසාදනය වූවන් 3,18,837 දෙනෙක් වාර්තා වී තිබේ. බ්‍රසීලෙන් වාර්තා වූ ආසාදිතින් සංඛ්‍යාව 64,134කි. ඉන්දියාවෙන් ආසාදිතයෝ 49,851 දෙනෙක් වාර්තා වූහ. රුසියාවෙන් ආසාදිතින් 21,655ක්ද, යුක්‍රේනයෙන් ආසාදිතින් 18,270ක්ද, ආර්ජන්ටිනාවෙන් ආසාදිතින් 18,555ක්ද වාර්තා වී ඇත. ඉන්දුනීසියාවෙන් වාර්තා වන ආසාදිතින් සංඛ්‍යාව 21,095කි. ඊයේ දින තුල ලෝපුරා කොවිඩ් මරණ 6,289ක් වාර්තා වී ඇති අතර වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙනි. 1,463ක් ලෙස එය සටහන් වෙයි. ඉන්දියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,256කි. ලෝපුරා වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 39,31,356 දක්වා ඉහළ ගොස් ඇත. ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 6,19,325කි. බ්‍රසීලෙන් කොවිඩ් ආසාදිත මරණ 5,12,735 දෙනෙක්ද, ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිත මරණ 3,95,780ක්ද වාර්තා වී ඇත. එක්සත් රාජධානයේ සෞඛ්‍ය ලේකම් මැටි හැකොක් සිය දුරින් නිලාස් වෙයි. සමාජයේ දුරස්ථා නීති කඩ කරමින් සිය කාර්යාලයේදී නිලධාරිනියක්ව සිප වැළඳ ගැනීමේ දර්ශන මාධ්‍යවල වාර්තා වීමත් සමග ඔහු මෙලෙස සිය දුරින් ඉල්ලා අසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. පළාත් මාර්ග කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති අර්ථයේ හම්බන්තොට දිශිබික්කේ තවත් මාර්ග 21ක් සංවර්ධනය කෙරේ. වැය කරන මුදල රුපියල් ලක්ෂ 2,460කි. ග්‍රාමීය ජනතාව මුහුණ දෙන ප්‍රවාහන ගැටලු කඩිනමින් විසඳීම වැඩපිළිවෙලේ අරමුණයි. ක්‍රීඩා පුවත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සදටන්හි පැවති 3 වෙනි පන්දුවාර 2020 තරගය ලකුණු 89කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් විය. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ කඩලු 6ක් දැවී ලකුණු 180ක් රැස් කළේය. ඩේවිඩ් මාලන් ලකුණු 76යි. ඔහු ගේනීමට 6 පාර 4ක් සහ 4 පාර 5ක් ඇතුළත් විය. ජොනි බෑටෝ ලකුණු 51යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 91ක් පමණි. ඕෂධ ප්‍රනාන්දු පන්දු 27කදී ලකුණු 19ක් රැස් කළේය. බිනුර ප්‍රනාන්දු ලකුණු 20යි. දෙරට අතර පැවති පන්දුවාර 2020 තරඟ තුනම ජය ගැනීමට සමත් වූයේ එංගලන්ත කණ්ඩායමයි. අවසන් තරගයේ වීරයා ලෙස ඩේවිඩ් මාලන් නම් කෙරිණි. ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර එක් දින ජාත්‍යන්තර තරඟ 3ක්ද පැවැත්වීමට නියමිතයි. පළමු තරගය ජූනි 29 වෙනිදා ආරම්භ වෙයි. දෙවැනි දින ජාත්‍යන්තර තරගය ජූලි 1 වෙනිදාත්, තුන්වැනි තරගය ජූලි 4 වෙනිදාත් පැවැත්වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ නව වැඩසටහනක් ආරම්භ වෙයි. කණ්ඩායම් 3ක සහභාගීත්වයෙන් ඒ ක්‍රියාත්මක බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා පවසයි.
විශේෂයෙන්ම මේ පිළිබඳව කාබනික පොහොර සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ ඇමැතුමා 30 වෙනිදා දිස්ත්‍රික්කයට ඇවිල්ලා මේ කියන කණ්ඩායම මුණ ගැහිලා අපි ඉදිරි කාල සීමාව තුළ දිස්ත්‍රික්කයේ කාබනික පොහොර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය කරන සැලසුම් හදනවා. අපේ දිස්ත්‍රික්කය සඳහා දලව ගණන් හැදුවොත් මෙට්‍රික් ටන් 3,20,000ක විතර කාබනික පොහොර අවශ්‍යතාවයක් තියෙනවා. දිස්ත්‍රික්කයේ ඉන්න සත්තු ප්‍රමාණය සහ සාක අමුද්‍රව්‍යට යොදාගෙන ප්‍රමාණ ගණක් හදුවොත් අපිට මෙට්‍රික් ටන් 81,000ක විතර ඉතාම පහසුවෙන් හදා ගන්න පුළුවන්. අපි ඊටු ප්‍රමාණය බාහිර පරිසරවලින් බාහිර ස්ථානවලින් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. පෙර වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව වෙළඳ ගිණුමේ හිඟේ මේ වසරේ අප්‍රේල් මාසයේදී අඛණ්ඩව දෙවන වරටත් පුළුල් වී තිබේ. සංචාරකාංශයේ පෙයිම් අවම මට්ටමක පැවතීම ඊට ප්‍රමුඛ හේතුවයි. අපනයන ආදායම හා ආනයන ආදායමද සැලකිතු මට්ටමකින් පහත බැස ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඌව පළාතෙත් මඩකලපුව අම්පාර වවුනියම් සහ මුළතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවෙයි. මේ අතර බස්නාහිර සබරගමුව සහ වයම් පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගෙගුරුම් සහිත වැසි සමග ඇතිවන තාවකාලික තද සුළං වලින් සහ අකුණු අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස දැනුම් දෙයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ප්‍රවෘත්ති කිරීමට යලි සිරස්තල. රටේ වත්මන් දේශපාලනික ආර්ථික හා සමාජ තත්ත්වය පිළිබඳ ජනාධිපතිතුමා සහ මහානායක හිමිවරුන් අතර සාකච්ඡා. ලබන මාසයේදී කොවිඩ් ප්‍රතිශක්තිකරණයෙන්ත් මාත්‍රා ලක්ෂ 65ක් දෙවයිනට. වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් එන්නත් කිරීමේ වැඩසටහන අඛණ්ඩව. මෙරට කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 2,50,000 ඉක්මවයි. පළාත් අතර ධාවනය කරන බස් රථ සංඛ්‍යාව හෙට සිට ඉහළට. ලෝපුරා කොවිඩ් මරණ 39,31,000ක්. බ්‍රසීලයේ දැඩි අවදානම් තත්වයක. එංගලන්ත කණ්ඩායම හමුවේ ශ්‍රී ලංකාව යළිත් අසරණ වෙයි. සමස්ත තරඟාවලියම ජය එංගලන්තයට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදෑසන ප්‍රවෘත්ති මින් සමප්තයි.